ආයුබෝවන් හොඳයි අපි අද ඔබ හමුවන්නේ තවත් අලුත් වීඩියෝ මාලාවක YouTube ඔස්සේ ජීවිත්‍යාව. එතකොට අද මම කතා කරන්න යන්නේ අපි ගිය වීඩියෝවෙන් කතා කරා මිනිසාගේ ඇසේ ව්‍යුහය සහ කෘත්‍ය පිළිබඳව. ඇත්තටම අපේ 2020 වර්ෂයේ A level රචනා ප්‍රශ්නයක්ම පදනම් කරගෙන. එතකොට දැන් අද අපි කතා කරන්න තියෙන සංවේදී අවයවයට තියෙන ඊළඟ ව්‍යුහය නම් ලොකු ප්‍රශ්නයක් රචනා ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අනෙක් සංවේදී අවයව පිළිබඳව. ඒ තමයි මිනිසාගේ කන. එතකොට මම අද බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝෙන් මිනිසාගේ කනේ ව්‍යුහය සහ එහි කාර්යභාරය නැත්නම් කෘත්‍ය පැහැදිලි කරන්න. එතකොට ඊට අමතරව එතකොට මේ පාඩමේ නැත්නම් මේ පාඩම අපි 2021 වර්ෂයේ විභාගයට පෙනී සිටින දරුවන්ට මූලිකව තියරි සම්පූර්ණ කිරීමටත් ඒ වගේම 2021 රිවිෂන් දරුවෙකුට අවශ්‍ය නම් ඒ සඳහා පදනම් කරගෙන තමයි අපි මේ පාඩම ගෙනියන්නේ. මේකෙදී 2022 දරුවෙකුට නෑ කියලා ප්‍රශ්නයක් නෑ. ඒ සියලුම මුල සිට උන්ට තේරෙන විදිහට තමයි මේ පාඩම කරන්නේ. එතකොට මේ පාඩමේදී මම අදහස් කරන්නේ මුලින්ම අපි කනේ ව්‍යුහය විස්තර කළා. ඊට පස්සේ දෙවෙනි කොටස යටතේ කනේ ක්‍රියාකාරීත්වය විස්තර කරා. හොඳයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම මිනිස් කනේ ව්‍යුහය පිළිබඳව කොටසට යමු. එතකොට වැඩි කතා අවශ්‍ය නැහැ. දැන් ඔබ අපේ වීඩියෝ කීපයක් බලපු හින්දා දන්නවා ව්‍යුහයක් විස්තර කරද්දී මම අර කියපු ක්‍රමේ. එතකොට මුලින්ම අපි කරේ නම් කරන ලද රූප සටහනක් ඇඳගෙන. එතකොට අපි මිනිස් කනේ ව්‍යුහය කතා කරොත් එතකොට අපි ඉස්සෙල්ලාම යම් මේකේ නම් කරන ලද රූප සටහන කොයි වගේද කියලා. එතකොට මේක ඇඳගත්තාම අපිට හරියට පහසුයි අපේ ඉතුරු වැඩ ටික කරන්න. එතකොට අපේ කනේ පිටින්ම තියෙනවා අපේ කම්පෙත්ත. ඊට පස්සේ අපි කන ඇත්තටම අධ්‍යයනයේ පාසුවදා අපි කනේ ප්‍රධාන කොටස් තුනකට බෙදා ගන්නවා. ඒ තමයි මුලින්ම අපිට එනවා අපේ බාහිර කන. එතකොට බාහිර කන හැදලා තියෙන්නේ අපේ කම්පෙත්තෙනුයි. ඊට පස්සේ බාහිර ශ්‍රවණ නාලය. එතකොට මෙතන සීමා වෙන්නේ අපේ බාහිර කනයි මැද කනයි අතර කර්ණ පටහ පටලය. නැත්නම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන කම්බේ. ඊට පස්සේ තියෙන්නේ අපිට මැද කන. මැද කන ඇත්තටම ඇවිල්ලා අපි අර සංකගාස්තිය කියන එකේ තියෙන එකෙන් හැදුණු කුටීරයක්. ඒතර වායුවෙන් පිරිච්ච කුටීරයක්. එතකොට මෙන්න මේ ආකාරයෙන් මේ කුටීරය තියෙනවා. ඊට පස්සේ යුෂ්ඨේකීය නාලය නැත්නම් යුෂ්ඨේකීය ප්‍රණාලය මගින් මේක අපේ රසනිකාවට සම්බන්ධ වෙනවා. එතකොට මේකේ මේ මැද කනේ කර්ණ අස්තිකා තුනක් පිහිටලා තියෙනවා. ඒ කර්ණ අස්තිකා තුන පිළිවෙලින් ගත්තොත් කර්ණ පටහ පටලය හා සම්බන්ධ වෙමින්ම පවතින නිකන් මිටියක වගේ හැඩයක් ගත්ත අපි ඒකට කියනවා මුද්ගරිකාව කියලා. ඊට පස්සේ කිනිහිරයක වගේ හැඩයක් තියෙනවා. අපිට තරන්න කිනිහිරයක වගේ හැඩයක් තියෙන අස්තියක් තියෙනවා. කර්ණ අස්තිකාවක් අපි දෙවණියට ඒකට අපි කියනවා නිගාතය කියලා. ඊට පස්සේ නිකන් සෙරෙප්පුවකාර පාපටියක් වගේ හැඩයක් තියෙන ව්‍යුහයක් තියෙනවා. අස්තියාවක් තියෙනවා. ඒකට අපි කියනවා දරණකය කියලා. සමුද්ගරිකාව නිගාතිය දරණකය කියලා තමයි මේ කර්ණ අස්තිකා තුන ගමන් කරන්නේ. ඊට පස්සේ අපිට එන්නේ ඇතුළු කන. එතකොට ඇතුළු කන කතා කරොත් ඇතුළු කන අස්තිමය ගහනය සහ පටලමය ගහනය කියලා කොටස් දෙකකින් සමන්විතයි කියලා අපි කතා කරනවා. එතකොට මේ ඇතුළු කනේ තියෙන ප්‍රධාන ව්‍යුහ තුනක් අපිට හම්බ වෙනවා. ඒ ව්‍යුහ තුන ගත්තොත් එකක් තමයි අර්ධ චක්‍රාකාර නාල තුනක් හම්බ වෙනවා අපිට. එකිනෙකාට ලම්බක තල තුනක දිවෙනවා. මේ අර්ධ චක්‍රාකාර නාලවලත් එක් මූලය බැගින් ඉදිවිලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් මම අර්ධ චක්‍රාකාර නාල තුන එකිනෙකට ලම්බකව තියෙන පේනවා. එතකොට මේ අර්ධ චක්‍රාකාර නාල තුන විවෘත වෙන්නේ අපේ අලින්දය කියලා උපාංගයක් තියෙනවා. ඒ අලින්දයේ කොටස් දෙකක් අපිට ප්‍රධානව හම්බ වෙනවා. ඒකේ තුම්බිකාව කියන කොටස. ඊට අමතරව මේ අලින්දයේම තියෙනවා තවත් කොටසක් මඩිච්චිය කියලා හඳුන්වනවා. පටලමය මඩි. ඊට පස්සේ මේ අලින්දය ඇත්තටම මේ අපේ කතා කරපු අර්ධ චක්‍රාකාර නාල තුන සමගත් ඊට පස්සේ අර බොළු බෙල්ලෙක් වගේ දඟර ගෙහිච්ච ව්‍යුහයක් අපිට හම්බ වෙනවා මේකේ. ඒකට අපි කියනවා කර්ණ සංකය කියලා. මෙන්න මේ කර්ණ සංකය එක්කත් සංසුත්ත. එතකොට ඔන්න ඔය කැලේ ටික යන්තම් අපේ රූපය ඇඳගත්තා නම් පොඩි වෙලාවක් ගත කරලා අපේ සියල්ල සම්පූර්ණ මේ විදිහට ඉච්චර ලස්සනට අවශ්‍ය නැහැ. අපි නම් කරපු රූප සටහන් ටික හැඩේ විදිහට පේන්න තිබුණා නේද? ඒකද අපි මේ කොටස් ටික නම් කරමු. මේ තමයි අපේ කම්පෙත්ත. ඊට පස්සේ මේ තමයි අපේ ඇවිල්ලා බාහිර ශ්‍රවණ නාල. එතකොට කම්පෙත්තයි බාහිර ශ්‍රවණ නාලය එකතු වෙලා තමයි අපේ බාහිර කන ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ බාහිර කනයි මැද කනයි වෙන් කරමින් අපේ පවතින
කර්ණ පටහා පටල. ඊට පස්සේ මේ අපේ ඇවිල්ලා මැද කනේ සවරණාස්තිකා තුනක් තියෙනවා. මුද්ගරිකාව, දරණකය සහ නිකාතය කියලා. නිගාතිය සහ දරණකය කියලා පිළිගන්න. මුද්ගරිකාව තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ නිගාතිය දෙවෙනි එක්කෙනා. නිටියක හැඩය ගත්ත මුද්ගරිකාව, කිනිහෙරේක හැඩය ගත්ත නිගාතය, දරණකය ගත්තා සෙරෙප්පුවක පාපටියක හැඩය. මේ මෙච්චර අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඇත්තටම මේ මෙතන අපේ රසනිකාව සම්බන්ධ කරමින් මැද කණෙන් දිවෙනවා. මැද කණ හා රසනිකාව සම්බන්ධ කරමින් උග්‍ර හා සම්බන්ධ කරමින් යුස්පේකීය ප්‍රණාලි. එතකොට මෙන්න මේ ව්‍යුහ ටික තමයි අපේ මැද කණේ තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරොත් ඇතුළු කණේ මේ හරියෙන් අපිට අහු වෙනවා අර්ධ චක්‍රාකාර නාල තුන. ඊට පස්සේ අපිට අලින්දු පාංගය හම්බ වෙනවා. ඒක ඇත්තටම තුම්බිකාවයි මඩිච්චියයි කියලා කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඊට පස්සේ අපිට මේ ගොළු බෙල්ලෙක්ගේ හැටේක දඟර ගැච්ච කර්ණ ශංකය හම්බ වෙනවා. කොට මේ තමයි අපේ ඇතුළු කන. මේ ඇතුළු කනයි මැද කනයි ඇත්තටම කියනවා නම් අපේ ශංක කාස්තිය ඇතුළේ තියෙන කුටීරවල තමයි පවතින්නේ. ඊට පස්සේ මේ ඇතුළු කණයි මැද කණයි වෙන් කරන. ඒ කියන්නේ අපි කිව්වොත් නම් ඇතුළු කණේ පාර්ශ්වික බිත්තිය පැත්තේ මේ දෙක වෙන් කරන බිත්තියේ සිදුරු දෙකක් හම්බ වෙනවා. ඉහළින් තියෙනවා අපිට හම්බ වෙන අණ්ඩාකාර ගවාක්ෂය කියලා, පල්ලෙහාට වෙන්න හම්බ වෙනවා එකක් ගෝලාකාර ගවාක්ෂය කියලා. එතකොට ඔන්න ඔය ටික ඇඳගත්තා නම් ඔබට මේ වැඩ ටික විස්තර කරගෙන යාමට ඉතාම පහසුයි. එහෙනම් අපි අර කලින් කතා කරපු ටෙම්ප්ලේට් එක යටතේම කණේ ව්‍යුහයක් විස්තර කරගන්න. එතකොට මම නැවත මතක් කිරීමට මේ ටෙම්ප්ලේට් එක කියන්නම්. මොකද්ද ඉස්සෙල්ලාම නම් කරන ලද රූප සටහන. දැන් අපි ඒක අවසන් කරගෙන ඉන්නේ. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ අර පොඩි හැඳින්වීමක් කරන මේ ව්‍යුහයේ පිහිටීම සහ පොඩි හැඳින්වීමක්. මේක මොකටද දායක වන්නේ අන්න ඒ වගේ. ඊළඟට අපි කරන දේ තමයි මේ ව්‍යුහයේ එක් එක් උපකොටස් විස්තර කරනවා. එතකොට මේ උපකොටසේ අපි කරන්නේ සාමාන්‍යයෙන් ඕකේ සැකැස්ම අපි විස්තර කරනවා. ඉස්සනම් පිහිටීම විස්තර කරනවා. ඊට පස්සේ ওই උපකොටසේ සැකැස්ම කියනවා. ඒ කියන්නේ කොහොමද සෛල සංවිධානය වෙලා පටක හැදිලා තියෙන්නේ. ඒකේ අති ව්‍යුහයක් තියෙනවා නම් ඒක කියෙවි ඇසට පේනවා නම් ඒ ව්‍යුහය කොහොමද? ඊට පස්සේ අන්වීක්ෂයෙන් පටක සැරසෙලා තියෙන අති ව්‍යුහයක් තියෙනවා නම් ඒක කොහොමද කියන්නේ. එතකොට සැකැස්ම කතා කරනවා. ඊට පස්සේ මේකේ කෘත්‍යයට මොනවා හරි දැනෙන ව්‍යුහමය අනුවර්තන තිබුණා නම් ඒක කතා කරනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ තොර පිහිටීම හරි එක් උපාංගයේ පිටු කොටස පිළිබඳව කතා කරලා ඉවරයක් කරා. ඊට පස්සේ අපිට මේ ඉන්ද්‍රිකාවට අනන්‍ය වූ තව වෙන විශේෂ කරුණු තියෙනවා නම් අපි ඒව කතා කරා. එතකොට ඇත්තටම කන ගැන නම් එහෙම කතා කරන්න ලොකුවට දෙයක් නැහැ. එතකොට ඇත්තටම මේ ටික කරගත්තා නම් අපේ ලකුණු වෙන විදිහට අපි වැඩේ කරලා සම්පූර්ණ කරගෙන තියෙනවා. හොඳයි. අපි එහෙනම් ඉස්සෙල්ලම කන ගැන කතා කරමු. එතකොට අපි කිව්වොත් අපේ මිනිසාගේ ශ්‍රවණය සංවේදන ලබා ගැනීමටත් ඒ වගේම දේහයේ සමතුලිතතාවය පවත්වා ගැනීමට තියෙන ප්‍රතිග්‍රාහක රැඟත් යාන්ත්‍ර ප්‍රතිග්‍රාහක රැඟත් නැත්නම් සංවේදී සෛල රැඟත් සංවේදී ඉන්ද්‍රියක් අවයවයක් තමයි අපි කන කියලා කතා කරන්නේ. එතකොට මේ කන අපි දැන් අර මේ ප්‍රදේශ තුනෙන් විස්තර කරගෙන යන එක තමයි ලේසිම වෙන්නේ. එහෙනම් අපි මේ රූපේ එක එක ව්‍යුහේ විස්තර කරගෙන කන ගැන කතා කරන විදිය කතා කරමු. එතකොට මුලින්ම අපි කියනවා අධ්‍යයනයේ පහසුවට බාහිර කන, මැද කන සහ ඇතුළු කන කියලා කොටස් තුනකට අපි බෙදා ගන්නවා. මේකෙන් අපි බාහිර කනට කම් පෙත්ත සහ බාහිර ශ්‍රවණ නාලය අඩංගු වෙනවා. දැන් අපි බාහිර කනේ ව්‍යුහ විස්තර කරගෙන යනවා. එතකොට කම් පෙත්ත අපේ හිස දෙපස පිහිටලා තියෙනවා. එතකොට මේ කම් පෙත්තේ කාර්යභාරය වෙන්නේ මේක සමින් ආස්තරණය වෙලා සමින් වැහිලා තියෙනවා. මේකේ යම් එක් ප්‍රදේශයක් කාටිලේජයෙන් හැදිලා තියෙනවා. එතකොට මේ කන වගේ අපේ ශබ්ද තරංග නැත්තම් මෙතන මේක අපි දන්නෝනේ තීරයක් අන්වායාම තරංග මේ සමාවෙන යාන්ත්‍රික අන්වායාම තරංගයක් අර සම්පීඩන සහ විරලන ආකාරයට සම්ප්‍රේෂණය වෙන අපේ ධ්වනි තරංග කියන්නේ. එතකොට ශබ්ද තරංග නැත්තම් මේ පීඩන තරංග ප්‍රෙස් කරගෙන ඊට පස්සේ ඒවා සාන්ද්‍රණය කරලා
කර්ණපටහා පටලය දක්වා ගමනය සඳහා බාහිර ශ්‍රවණාලය වෙත යොමු කරන්නේ අපේ කම්පෙත්ත විසින්. ඊට පස්සේ අපි ගත්තොත් බාහිර ශ්‍රවණාලය මේ රූපයන්ට වගේ ඍජු එකක් නෙවෙයි. අතන මේක පොඩ්ඩක් වක් වෙච්ච එකක්. නිකන් ඉස්සකුර හැඩයක් වගේ තමයි වෙන්නේ. එතකොට මේ බාහිර ශ්‍රවණාලය අපේ රෝම සහිත සමෙන් තමයි ආස්තරණය වෙලා තියෙන්නේ. මේක අපේ බාහිර කණේ සිට කර්ණපටහා පටලය දක්වා දිවෙනවා. මේකේ අභ්‍යන්තර කොටස අස්තිමය වෙලා තියෙන. ඒ අස්තිය ඇතුලෙන් තමයි මේ සමෙන් ආස්තරණය වෙලා තියෙන්නේ. එතකොට මේ බාහිර ශ්‍රවණාලය අපි ගත්තොත් මේ බාහිර ශ්‍රවණාලයේ මේ රෝම සහිත සමට අමතරව මේකේ තියෙන විශේෂිත වෙච්ච විකිරණය වෙච්ච ස්වේද ග්‍රන්ථි වගේ. ඒ ස්වේද ග්‍රන්ථි වලින් අපිට ඉටිවැනි ශ්‍රාවයක් අපි කියන්නේ කලාඳුරු කියලා. ඒ කලාඳුරු ශ්‍රාවය කරනවා. එහෙනම් බාහිර ශ්‍රවණාලයේ කෘත්‍ය වෙන්නේ ප්‍රධාන කෘත්‍යය තමයි අර ධ්වනි තරංග නැත්නම් අර සම්පීඩන තරංග අපේ බාහිර කම්පෙත්තේ ඉඳලා කර්ණපටහා පටලය දක්වා සම්ප්‍රේෂණය කිරීම. ඊට අමතරව මේ ආරක්ෂක කෘත්‍යයකුත් කරනවා. ඒකට තමයි අර අනුවර්තන ටික වැදගත් උනේ. ඒ තමයි එකක් වක් වෙච්ච හින්දා. ඒතකොට කෙලින්ම ආගන්තුක ද්‍රව්‍යයකට දූවිලි මොකක් හරි ජීවියෙක් සතෙකුට කෙලින්ම ගිහිල්ලා කර්ණපටහා පටලයට හානි කරන්න බෑ. අනිත් දේ තමයි මේ රෝම වල ඒ වගේම මේ අර කලාඳුරු නැත්නම් ඉටි කියන ශ්‍රාවයේ එහෙම ආගන්තුක ද්‍රව්‍ය ගියොත් ඒවා ඇලෙනවා. එතකොට එමගින් අනේ අභ්‍යන්තර වේවා ආරක්ෂා කිරීමකුත් මෙමගින් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි කතා කරොත් කර්ණපටහා පටලය නැත්නම් අපි සාමාන්‍ය වහාරය කියන කන් බෙරය මේ කර්ණපටහා පටලය අපේ බාහිර කනත් මැද කනත් වෙන් කරමින් තියෙන පටලය. අර රබානක පටලයක් වගේ. ඒතකොට මේක ධ්වනි තරංග අනුව කම්පණය වෙලා මේ ශබ්ද තරංග නැත්නම් ශක්තිය මේ අපේ මුද්ගරිකාව මේකේ මේ ඇතුල් පෘෂ්ඨයට මුද්ගරිකාව සම්බන්ධ මුද්ගරිකාව කියපොත් කර්ණාස්තිකාව සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට කම්පණය වෙලා ඒ ශබ්ද තරංග නැත්නම් ධ්වනි තරංග වල තියෙන ශක්තිය මේ මුද්ගරිකාවට සම්ප්‍රේෂණය කිරීමත් මේ මගින් සිදු වෙනවා. එතකොට මේ කර්ණපටහා පටලය කම්පණය වීමට නම් මේ දෙපස පීඩන සමාන වෙන්න ඕනේ. එහෙනම් වායුගෝලීය පීඩනයේ කෙලිම මේක මේ බාහිර කන වායුගෝලයටනේ සම්බන්ධ වෙන්නේ. එතකොට මේ යුස්ටේටිය නාලය වගේ තමයි රසනිකාවට සම්බන්ධ වෙලා මේ මැද කනේ පීඩනය බාහිර කනේ පීඩනයට නැත්නම් වායුගෝලීය පීඩනයට සමානව තියාගෙන මේ කර්ණපටහා පටලය කම්පණය වීම සඳහා ඉඩ සැලසීම සිද්ධ කරනවා. right. ඊළඟට අපි කතා කරමු මැද කන ගැන. හොඳයි. එතකොට අපි මැද කන කතා කරොත් මැද කන කියන්නේ අපේ මේ මෙතන හිස් කවලේ මේ හරිය තියෙන ශංකක අස්ථි. එතකොට මේ ශංකක අස්ථියේ වායුවෙන් පිරිච්ච කුටීරයක් තමයි අපේ මැද කන වෙන්නේ. එතකොට මේ කුටීරය අපිච්ඡද පටලයකින් සියුම් අපිච්ඡද පටලයකින් නාස්තරණය වෙලා තියෙනවා. මේ කුටීරයේ මැද අපි අර කියපු කර්ණාස්තිකා තුන අපිට දැක ගන්න පුළුවන්. මිටියක හැඩයකට මුද්දරිකාව, කිනිහිරයක හැඩයකට නිගාතය සහ සෙරිප්පුවක පාවඩියක හැඩයකට දරණටිය පිළිබඳ. එතකොට මේ අස්ථි තුන එකිනෙකා සමග සන්දානය වෙනවා. එකිනෙකා සමග අර ලීවරයක් වගේ චලනය වෙන්න තුන් දෙනාට වෙන වෙනම චලනය වෙන්න පුළුවන් විදියට එකිනෙකා සමග සන්දානගත වෙනවා. එතකොට ඒ වගේම මේ මුද්ගරිකාව අපේ කර්ණපටහා පටලයේ ඇතුළත පෘෂ්ඨය සමග සන්දානය වෙනවා. ඊට පස්සේ මුද්ගරිකාව නිගාතය සමග සන්දානය වෙනවා. නිගාතය දරණකය සමග සන්දානය වෙනවා. අවසානයේ දරණකේ පාර්ශ්වික කොටස, ඒ කියන්නේ මධ්‍ය කොටස, නැත්නම් ඇතුල් කන පැත්තට වෙන්නට තියෙන කොටස අවසානයේ අපේ තිබුණ අර මං කිව්වේ ව්‍යුහයක් තියෙනවා කියලා උන්ට මෙහෙම අදින්න ඕනේ. මෙන්න මේ හරිය තියෙන ව්‍යුහයට අපි කියන අණ්ඩාකාර ගවාක්ෂය, අනිත් එකට කියන්නේ අපි කිව්වේ ගෝලාකාර ගවාක්ෂය. එතකොට මෙන්න මේ තුම්බිකාවේ තමයි මේ පැත්තෙන් වහන් ඉන්නේ, අනිත් පැත්තෙන් අණ්ඩාකාර ගවාක්ෂයට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ අපේ දරණකය. එතකොට මෙන්න මේ විවරය තමයි මම කියන්නේ මේ අණ්ඩාකාර ගවාක්ෂය. එතකොට මෙන්න මේ අණ්ඩාකාර ගවාක්ෂය සමග සම්බන්ධ වෙනවා අපේ දරණකේ අනිත් කොටස. ඒ කියන්නේ දරණකේ ඇතුළට වන්නට මැදයට වන්නට තියෙන කොටස. එතකොට මේවයි කෘත්‍යය තමයි. එතකොට කර්ණපටහා පටලයේ කම්පණය වෙද්දී ඒක පවරා දෙනවා මුද්ගරිකාව. එතකොට මුද්ගරිකාවයි නිගාතයයි දරණකයයි ලීවරමින් චලනය වෙලා අර අපිට ගෙනාවු ධ්වනි ශක්තිය සම්ප්‍රේෂණය කරනවා
ඇතුළු කන දක්වා මේවම. එතකොට මේක නිකම්ම සම්ප්‍රේෂණයක් කිරීමක් විතරක් නෙවෙයි වෙන්නේ. මෙතෙන්දී අර අපේ ආපු සංඥාව ප්‍රවර්ධනය කරලා දෙනවා. වැඩි කරලා ඇම්ප්ලිෆයි කරලා දෙනවා. ඇත්තටම මේවා ලීවරෙන් චලනය වෙලා මේ ඝන තුලින් තමයි. එතකොට මෙතන නම් වාතය තුලින් තමයි මේ සම්ප්‍රේෂණය සිදුුනේ. දැන් මෙතන වෙන්නේ ඝන තුලින් තමයි සම්ප්‍රේෂණය වෙන්නේ. එතකොට මේවා ලීවරෙන් චලනය වෙලා මේ සම්ප්‍රේෂණය සිදු කරද්දී අර ආපු ශක්තිය 22 වාරයක් විතර වැඩි වෙනවායි කියලා විද්‍යාඥයෝ දක්වලා තියෙනවා. එතකොට ඊට පස්සේ අපි මැද කන සහ ඇතුළු කන වෙන් කරමින් තියෙන බිත්ති විවර දෙකක් පවතිනවා. උඩින් තියෙන අණ්ඩාකාර ගවාක්ෂය. එතකොට මේ අණ්ඩාකාර ගවාක්ෂයට තමයි අණ්ඩාකාර ගවාක්ෂය ආවරණය කරමින් මේ මැද කන පැත්තේ තියෙන්නේ අපේ දරණකයේ පාදීය කොටස. ඊට පස්සේ අපේ මේ පල්ලෙහාත් තියෙන ඒ වගේම විවරයක් මේ දෙක අතර නැද බිත්තියේ. ඒකට අපි කියනවා ගෝලාකාර ගවාක්ෂය කියලා. ගෝලාකාර ගවාක්ෂයේ ස්තන්තුමය පටලයකින් ආවරණය වෙලා පවතිනවා. එතකොට ඔන්න ඔය ටික තමයි දැනගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන යුස්ටේකීය නාලය. යුස්ටේකීය නාලය අපේ මැද කණයි ප්‍රනාලය අපේ මැද කණයි රසනිකාව නැත්නම් උගුරයි සම්බන්ධ කරමින් පවතිනවා. එතකොට මේකේ කෘත්‍යය තමයි අර පීඩනය වායුගෝලීය පීඩනයට සමාන කරලා කර්ණ පටහා පටලයේ කම්පණය වීමට ඉඩ සලසා දීම. එතකොට ඔන්න ඔය ටික කිව්වා නම් ප්‍රමාණවත් මැද කණ සම්බන්ධව. ඊළඟට කතා කරන්නේ ඇතුළු කණ සම්බන්ධව. එතකොට අභ්‍යන්තර කණ ගැන අපි කිව්වොත් ඇත්තටම මේ අභ්‍යන්තර කණ කියන්නේ ශංකක අපි කියවනේ ශංකකාස්තිය. ඒ ශංකකාස්තියේම තියෙන කුටීරයක් තුල තමයි මේකත් හම්බෙන්නේ. එතකොට මේ අභ්‍යන්තර කණ කියන එක ඇත්තටම අස්තිමය ගහණය සහ පටලමය ගහණය කියන කොටස් දෙකකින් යුක්තයි. මේ අස්තිමය ගහණය කියන එක හැදිලා තියෙන්නේ අපි අර කතා කරපු ශංකකාස්තියේ තියෙන අස්තිමය කුටීරය ආශ්‍රිත ප්‍රදේශය තමයි අස්තිමය ගහණය කියලා කියන්නේ. එතකොට මේ අස්තිමය ගහණය පරිවසා තරලයෙන් නැත්නම් පෙරිලිම්ෆ් වලින් තමයි පිරීලා තියෙන්නේ. එතකොට මේ අස්තිමය ගහණය ඇතුලේ තරල පිරිච්ච පටලමය දැලක් වගේ ජාලාකාර නාල පද්ධතියක් නැත්නම් බට සෙට් එකක් අපිට දකින්න පුළුවන්. අන්න ඒක අපි හඳුන්වනවා පටලමය ගහණය කියලා. එතකොට මෙන්න මේ පටලමය තරල පිරිච්ච නාල නැත්නම් බට සෙට් එකට අපි කියනවා පටලමය ගහණය කියලා. එතකොට පටලමය ගහණය ඇතුළේ තියෙන එන්ඩෝලිම්ෆ් නැත්නම් අන්තෝවසා තමයි පිරීලා තියෙන්නේ. එතකොට අපි මේ ඇතුළු කන කතා කරොත් ඇත්තටම අපිට වැදගත් කෘත්‍යාත්මක වැදගත් වෙන ප්‍රධාන ව්‍යුහ තුනක් අපිට මේ ඇතුළු කන තුල දැක ගන්න පුළුවන්. ඒ ව්‍යුහ වෙන්නේ එකක් තමයි අර්ධ චක්‍රාකාර නාල තුනක් හම්බ වෙනවා. ඊට අමතරව අලින්දය කියලා එකක් හම්බ වෙනවා. ඒ අලින්දයත් කොටස් දෙකකින් යුක්තයි. තුම්බිකාව සහ මඩිච්චිය කියලා. ඊට අමතරව කර්ණ ශංකය කියලා ව්‍යුහයක් හම්බෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේ එක් ව්‍යුහය විස්තර කරගෙන යන්න. එතකොට අපි ඉස්සෙල්ලාම අර්ධ චක්‍රාකාර නාල වලින් කතා කරොත් මේ අර්ධ චක්‍රාකාර නාල තුන ඇතුළු කනේ එකිනෙකට ලම්බක තල තුනක පිහිටලා තියෙනවා. ඒවා පිළිවෙලින් අපි කියනවා පූර්ව අපර සහ පාර්ශ්වික පටලමය අර්ධ චක්‍රාකාර නාල නැත්නම් පටලමය නාල තියෙනවා. ඒ නාලවල එක් හැම නාලයකම එක් මූලයක් ඉදිමිලා තියෙනවා. මෙන්න මේ වගේ මූලයක් බැගින් ඉදිමිලා තියෙනවා. මේ නාල අපේ අලින්දය සමග සම්තතික වෙනවා. ඇත්තටම අලින්දේතර තුම්බිකාවට තමයි මේ නාල එකිනෙකා විවෘත වෙන්නේ. එතකොට මේ නාලවල විශේෂයෙන් මේ ඉදිමුම් වල වගේ අර අපේ හිසේ පිහිටීමට අදාළව අපේ කෝණික චලන දැන ගැනීමට වැදගත් වන ව්‍යුහ සංවේදී රෝම සෛල සහිත ව්‍යුහ පවතී. ඊට පස්සේ අපි ගියොත් මේ අලින්දය ප්‍රධාන කොටස් දෙකකින් හැදිලා තියෙනවා. එතකොට අලින්දය තමයි අපේ ඇත්තටම ඇතුළු කණයි මැද කණයි වෙන් කරන බිත්තිය. අර ඇතුළු කණ පැත්තේ මැදයට වන්නට පිහිටලා තියෙන ව්‍යුහය. අතුළු කණ පැත්තෙන් ගත්තොත් මැදේ නෙමෙයි සමා වෙන පාර්ශ්වික පැත්තට වෙන පිටතට වෙන පාර්ශ්විකව පිහිටලා තියෙන ප්‍රදේශය නැත්නම් විත්තිය සාධනෙ තමයි අපේ අලින්දය තියෙන්නේ. එතකොට අලින්දය ගත්තොත් තුම්බිකාව කියලා පටලමය මඩියකුත් ඒ වගේම මඩිච්චිය කියලා පටලමය මඩියකිනුත් සම්බන්ධ වෙනවා. එතකොට මේ අලින්දයේ තියෙන මේ පාර්ශ්වික විත්තියට ඇත්තටම අර අපි කියපු අර මැද කණේ තියෙන අයකෝනේ මේ දෙක වෙන් කරන විත්තියේ තියෙන අයකෝනේ අපි අර විවර දෙකක්
අණ්ඩාකාර ගවාක්ෂය සහ ගෝලාකාර ගවාක්ෂය කියන්නේ. ඒ අණ්ඩාකාර ගවාක්ෂය සහ ගෝලාකාර ගවාක්ෂය ආවරණය කරමින් තමයි මේ අතුරු කන පැත්තෙන් මේ අලින්දය පිහිටන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් මේ අලින්දයත් ඇත්තටම අපේ සමතුලිතතාවයේ බැලන්ස් එක සඳහා තමයි වැදගත් වෙන්නේ. මේ අලින්දයේ අර අපි කතා කරපු රෝම සහිත සංවේදී සෛලයි ව්‍යුහයක් තියෙනවා. අපි මේ ව්‍යුහය ගැන ඊළඟට කතා කරන බැලන්ස් එක කතා කරමු. ඊට පස්සේ අපි ගත්තොත් අර්ධ චක්‍රාවය කර්ණ සංඛ්‍ය ගත්තොත් මේ ගොළු බෙල්ල වගේ ව්‍යුහය ගත්තොත් මේක දඟර ගැහුණු පටලමේ ව්‍යුහයක් වෙනවා. එතකොට මේ ව්‍යුහයේ අපිට මේක පාදීයව මේක ප්‍රසාරණය වෙලා තියෙනවා. මේක දඟර ගැහිලා තියෙනවා. එතකොට මේක අපි හරස් කඩන්න නැත්නම් මේක දික් කඩ මේක කපලා බැලුවොත් පළලා බැලුවොත් මේක ඇත්තටම ඇතුලේ නල තුනක් නැත්නම් කුටීර තුනක් නැත්නම් කොටස් තුනකින් සම්බන්ධ වෙනවා. එතකොට ඒකේ සම්බන්ධ රූප සටහනක් ඇඳීමින්ම මම මේ කර්ණ සංඛ්‍යේ ව්‍යුහය ඔබට විස්තර කරනවා. හරි දැන් මම කියන්නේ කර්ණ සංඛ්‍යේ අභ්‍යන්තර ව්‍යුහය ඔයාලට විස්තර කරන්නේ. එතකොට අපි මේ කර්ණ සංඛ්‍යේ දික් කඩ කපලා බැලුවොත් අභ්‍යන්තරය එතකොට මේ කර්ණ සංඛ්‍යා මම අර කිව්වා වගේ කුටීර තුනකින් සමන්විත වෙනවා. මේ කුටීර තුنين ඉහළම තියෙන කුටීර නැත්තම් උත්තරව තියෙන කුටීරය ප්‍රදේශය අපි හඳුන්වනවා අලින්දය කියලා. අලින්ද නාලය කියලා. අතන කිව්වා අපි අලින්දයෙන් තුම්බිකාවෙන් මඩිච්චින් මේකට කියන්නේ අලින්ද නාලය කියලා. ඊට පස්සේ යට තියෙන එකට අපි කියනවා කර්ණ පටහ නාලය කියලා. කර්ණ පටහනාලය කියලා. එතකොට මේ මැද තියෙන කුවරේ මේක තමයි අත්තම අපිට ගොඩක් මැදගත් වෙන්නේ කුටීරේ. මේ කුටීරයට අපි කියනවා කර්ණ ශංකනාලය කියලා. එතකොට මෙන්න මෙහෙම තමයි මේ. එතකොට කර්ණ ශංක ප්‍රණාලය මගින් ආලේට වඩා මේ ප්‍රණාලය කියලා තමයි කියවෙන්නේ. මේ කර්ණ ශංක ප්‍රණාලය මගින් තමයි අපේ උත්තරව තියෙන අලින්ද නාලයත් පල්ලෙහායින් තියෙන අදරව තියෙන කර්ණ පටහනාලයත් වෙන් කරමින් පවතී. එතකොට අපි මේ අලින්ද නාලය ගත්තොත් අය අලින්ද නාලයයි ඇත්තටම කර්ණ පටහනාලයයි අස්තිමය ගහනේ කොටස්. එතකොට මේ කුවර පිරලා තියෙන්නේ පෙරිලියම් නැත්නම් පරිවසා තරල. ඊට පස්සේ අපි ගත්තොත් මේ මැද තියෙන කර්ණ ශංක ප්‍රණාලය මේ කර්ණ ශංක ප්‍රණාලය ඇවිල්ලා පටලමේ ගහනේ කොටසක්. මේක ඇතුළත තියෙන්නේ අන්තෝවසා නැත්නම් ඉන්ඩෝලිම් අන්තෝවසා තරලයෙන් තමයි පිරලා තියෙන්නේ. එතකොට අපි ගත්තොත් මේ අලින්ද නාලයයි කර්ණ ශංක නාලයයි මෙන්න මේ වගේ අලින්ද නාලය අර අපේ අණ්ඩාකාර ගවාක්ෂයේදී අන්න ඒක සමග සම්බන්ධයි. අනිත් පැත්තෙන් යට තිබුණනේ ගෝලාකාර ගවාක්ෂය කියලා එකක් තමයි. ගෝලාකාර ගවාක්ෂයත් එක්ක මෙන්න මේ කර්ණ පටහනාලය සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ දෙකත් එකිනෙකා සමග සම්තතික වෙලා පවතී. එතකොට මතක තියාගන්න අලින්ද නාලය කර්ණ අපේ අණ්ඩාකාර ගවාක්ෂය සමගත් ඒ වගේම කර්ණ පටහනාලය අවසානයේ කෙලවර වෙන්නේ ගිහිල්ලා ගෝලාකාර ගවාක්ෂය හා සම්බන්ධ වෙනවා. එතකොට ඒ වගේම මේ නාල දෙක එකිනෙකා සමග සම්බන්ධික වෙනවා. එතකොට මේ දෙක අතරේ පරිවසාතරලයේ ගැලීම සිදු වෙනවා. එතකොට අපිට වැදගත් වෙන පටලමේ ගහණයෙන් හැදිච්ච කර්ණ ශංක ප්‍රණාලයේ අපි මේ පාදස්තය ගත්තොත් මේ පාදස්තයේ තියෙන පටලයට අපි පාදාශ්‍ර පටලය කියලා කියනවා. එතකොට මේ පාදාශ්‍ර පටලය මත තමයි අපේ ශ්‍රවණ සංවේදනය සඳහා වැදගත් වෙන කොටස නැත්නම් ව්‍යුහයට අපි කියන කෝටි අවයවය කියලා. මෙන්න මේක මත මෙන්න මේ කෝටි අවයවය කියන අපිට ශ්‍රවණ සංවේදනය සඳහා වැදගත් ව්‍යුහය පිළිබෙදවලා තියෙනවා. අපි බලමු මොකද්ද මේ කෝටි අවයවය කියන්නේ. එතකොට අපේ අර කර්ණ පටහනාලය මෙයයි ලින්ක් කරමින් තිබුණු පාදස්තයේ තිබුණු පටලය තමයි පාදස්ත්‍ර පටලය. මේ පාදස්ත්‍ර පටලය මත ශ්‍රවණ සංවේදනය සඳහා වැදගත් වෙන අපේ ප්‍රතිග්‍රාහ කරගත් ව්‍යුහය වන කෝටි අවයව පිළිවෙල. එතකොට මේ පාදස්ත්‍රයේ පටලය මත තියෙන ආධාරක සෛල නැත්නම් උපකාරයට ඉන්න සෛල සපෝට් කරන සෛල ටිකක් තියෙනවා. ඊට අමතරව අපිට වැදගත් වෙන ශ්‍රවණ සංවේදනය සඳහා වැදගත් වන ප්‍රතිග්‍රාහක යාන්ත්‍ර ප්‍රතිග්‍රාහක සෛල විශේෂය වන අපි මේ රෝම අඩංගු සෛල රෝම සහිත සෛල මේ පුෂ්ඨයේ රෝම තියෙනවා. එතකොට අපි මේවට කියනවා මේ රෝම අඩංගු සෛල වලට රෝම සෛල කියලා කියනවා. නැත්නම් වඩා හොඳයි කියනවා නම් කර්ණ ශංක රෝම සෛල නැත්නම් ශ්‍රවණ රෝම සෛල කියලා කියන්න පුළුවන්. මෙන්න මේ සෛල පව. මේ සෛල වලට
මේ අපේ සංවේදී ස්නායු වල අනුශාකිකා සම්බන්ධ වෙන මේවායින් ආවේග ලබාගෙන ඒ ස්නායු වල අක්ෂණ එකතු වෙලා තමයි අපේ බාහිර ශ්‍රවණ ස්නායු සාදලා අපේ මොළයේ වෙත තොරතුරු අරන් යන්නේ. එහෙනම් මේවායින් තියෙන ආවේග අරන් යන ස්නායු තන්තු එකතු වෙලා හැදෙන් තමයි ශ්‍රවණ ස්නායුව හදන්නේ. මේ ශ්‍රවණ ස්නායුව මගින් තමයි අපේ ශ්‍රවණ සංවේදන අපේ මොළයේ අදාළ ප්‍රදේශයේ වෙච්ච අපේ ශ්‍රවණ සංවේදන ප්‍රදේශයේ වෙච්ච ශංකක කණ්ඩිකාවේ ඒ සංවේදන ප්‍රදේශය සඳහා මේ ආවේග තොරතුරු රැගෙන යනවා. එතකොට ඊට අමතරව මතක තියාගන්න මේ කෝටි අවයවයේ ඒ කියන්නේ කර්ණ ශංක ප්‍රණාලය ඇතුළේ ඉහළින් මේ කෝටි අවයවයට එල්ලෙමින් තියෙන ටෙක්ටම් පටලය කියලා පටලයක්. මේ රතු පාටින් මම දක්වලා තියෙන්නේ ටෙක්ටම් පටලය. ඒක අචල පටලය. ඒ කියන්නේ චලනය වෙන්නේ නැති පටලයක් තියෙනවා ටෙක්ටම් පටලය කියලා. නම් මේ තියෙන ටෙක්ටම් පටලය මේ තමයි ආධාරක සෛල. මේ තමයි අපි කියපු අර පාදාශ්‍ර පටලය. කෝටි අවයවයේ කොටස් නම් කරන්න කිව්වොත් ඊට පස්සේ මේ තමයි අර රෝම සහිත ශ්‍රවණ සංවේදී නැත්නම් යාන්ත්‍ර ප්‍රතිග්‍රාහක සෛල. රෝම සෛල නැත්නම් අපිට කියන්න පුළුවන් එක කර්ණ ශංක රෝම සෛල නැත්නම් ශ්‍රවණ රෝම සෛල කියලා. එතකොට ඔන්නෝග තමයි අපි කෝටි අවයවයේ කියලා එයාගේ විස්තර ව්‍යුහය විස්තර කරන්න ගියොත් කතා කරන්න. එහෙනම් ඔය මූලිකාංග ටික කිව්වම ඇත්තටම ගොඩාක් වෙලාවට අපේ කන ගැන කියන්න ඕන ව්‍යුහමය විස්තරය අවසන්. ඊළඟට අපි බලමු කනේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දැන් අපිට තියෙන්නේ අපේ කනේ කෘත්‍ය කතා කරන්නේ. ඒතකොට කනේ කෘත්‍ය දෙකක් අපි දන්නවා. එකක් තමයි ශ්‍රවණය, අනිත් එක තමයි අපේ සමතුලිතතාවය. අපි පළවෙනි එක කතා කරමු ශ්‍රවණය සිද්ධ වෙන ආකාරය. ඒකට අපි ශ්‍රවණය පිළිබඳව සැලකුවොත් එතකොට මේකෙදි ගැන ක්‍රියාවලිය අපි කෙටියෙන් කිව්වොත් ඉස්සෙල්ලා මොකද්ද වෙන්නේ? අපේ ධ්වනි ප්‍රභවයේ ඉඳන් එන ධ්වනි තරංග ඇවිල්ලා එතකොට මේක ධ්වනිය ඇවිල්ලා පීඩන තරංගයක් විදිහට මේ සම්පීඩන තීරණ වලින් යුත් අපේ අන්වායාම තරංගයක් විදිහට එන්නේ. එතකොට මේකේ තියෙන ශක්තිය අපි විද්‍යුත් ආකාරයට නේ නැත්නම් ක්‍රියා විභවයට එහෙම නැත්නම් ස්නායු ආවේගයකට පරිවර්තනය වෙනවා. ඉතින් මේක සම්ප්‍රේෂණය වෙනවා. එතකොට සම්ප්‍රේෂණය වීම බාහිර කන ඔස්සේ ඊට පස්සේ මැද කන ඔස්සේ සහ ඇතුළු කනට පැමිණෙනවා. එතකොට බාහිර කනේ නම් අපි දැක්ක වායු තුලින් මැද කනේ නම් අපි දැක්ක ඝන තුලින් රස්තිකා තුලින් ආවා. ඊට පස්සේ ඇතුළු කනේදී ඇත්තටම මේක ද්‍රව හරහා තමයි ගිහිල්ලා මෙන්න මේ අර අපි කතා කරපු කෝටි අවයවයට ඇවිල්ලා මේ සංවේදී සෛල උත්තේජනය කරාම ඒවමින් තමයි මේක ක්‍රියා විභවයකට නැත්නම් ස්නායු ආවේගයකට හරවන්නේ. ඊට පස්සේ මේ තොරතුරු රැගෙනගෙන අපේ යනෝ ශ්‍රවණ ස්නායුව. ඒකට ඒ ශ්‍රවණ ස්නායුව ගිහිල්ලා අපේ මොළයේ අදාළ ප්‍රදේශයට. අතන මොළයේ ශංක කණ්ඩිකාවේ තමයි මේ ශ්‍රවණ සංවේදී ප්‍රදේශය තියෙන්නේ. ඒකට ගියාම අපේ සංවේදනය ඇති වෙනවා. ඊට පස්සේ සංගාමී ප්‍රදේශ වලට ගියාම මේකට හඳුනා ගැනීම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය විස්තර කරන්න තමයි දැන් අපි යන්නේ. හොඳයි. එහෙනම් අපි ඒ විස්තරේ කතා කරමු. ඒතකොට ඉස්සෙල්ලාම අපේ ධ්වනි ප්‍රභවයේ ඉඳන් එන පීඩන තරංගය. අර සම්පීඩන සහ විරලණය වලින් යුක්ත අන්වායාම තරංගය. ඇවිල්ලා අපේ කම්පෙත්ත වගේ මේ ධ්වනි තරංග ටික එකතු කරලා සාන්ද්‍රණය කරලා අපේ බාහිර ශ්‍රවණාලයට ලබා දෙනවා. ඒතර බාහිර ශ්‍රවණාලයේදී මේ ධ්වනි තරංගය සම්ප්‍රේෂණය වෙනවා අපේ කර්ණපටහා පටලයට. ඒක කර්ණපටහා පටලයට ආවම කර්ණපටහා පටලයේ කම්පණය. කර්ණපටහා පටලයේ කම්පණය වීමත් සමග කර්ණපටහා පටලයට සම්බන්ධ වෙලා තියෙන අපේ මුද්ගරිකාව කියන කර්ණාස්තියත් කම්පණය වෙන්න පටන් ගන්නවා. ඒක කම්පණය වුණාට පස්සේ ඒකට සම්බන්ධව තියෙන ටිගාතියත් ඉන්පසු දරණකයක් ලීවරමෙන් චලනය වෙනවා. මේ ආපු තරංගයේ ප්‍රබලතාවය 22 වාරයක් විතර තව වැඩි කරලා ඇම්ප්ලිෆයි කරලා ලබා දෙනවා අණ්ඩාකාර ගවාක්ෂයකට. දැක්කනේ අර සෙලෙප්පුවේ පාපටියේ ගිහිල්ලා සෙට්ටුනේ අණ්ඩාකාර ගවාක්ෂයට සම්බන්ධ. ඒකට අණ්ඩාකාර ගවාක්ෂයට සම්බන්ධ පටලය කම්පණය වෙනවා ඒ යන්නේ. එතකොට අපි දැක්ක අණ්ඩාකාර ගවාක්ෂය සම්බන්ධ වෙලා තිබුණානේ අපේ ශ්‍රවණ බාහිර ශ්‍රවණ නාලය ඔබට මතක ඇති. සමාවෙන කර්ණ ශංකයේ අර අපි කතා කරපු අලින්දනාලය. එතකොට කර්ණ ශංකයේ අලින්දනාලයේ අපි දැක්කා ඒකේ තිබුණේ අන්තෝවසාතරලය. එතකොට අන්නේ සමාවෙන අන්තෝවසානේ පරිවසාතරලය තිබුණේ. එතකොට අන්නේ පරිවසාතරලයත් ඒ අනුව කම්පණය වීමට පටන් ගන්නවා. එතකොට මේ පරිවසාතරලය මෙන්න මේක ඇතුලේ තියෙන තරල තරංගය කම්පණය වෙද්දී එතනින්
පීඩන තරංගයක් ඇති වෙනවා. ඒතකොට මේ තරල තරංග වල පීඩනයේ හේතු කොටගෙන මේ අපේ අලින්ද නාලය වෙන්න මේ අපේ ඊට පල්ලෙහායින් තියෙන අපේ කර්ණ ශංක ප්‍රණාලයයි ඒකේ පතුලේ තියෙන පාදාශ්‍ර පටලයයි පැත්තට තෙරපීම් ඇති කරනවා. එතකොට ඒකේ ප්‍රතිඵලය ලෙස මොකෝ වෙන්නේ අපේ පාදාශ්‍ර පටලයයි ඒක මතනේ කෝටි අවයවය තිබුණේ. ඒක මේ කර්ණ ශංක ප්‍රණාලයේ තිබුණු පාදාශ්‍ර පටලයයි ඒකේ කෝටි අවයවයේ සෛලයි ඒ පීඩන නිසා පල්ලෙහාට යන උඩට යන මේ තල්ලු කරා. එතකොට මේකට ඒ පීඩනයේ සම්ප්‍රේෂණය වුණා. එතකොට මේකත් චලනය වෙන්න ගන්නවා. මේක ඇතුලේ නම් තිබුණේ අන්තෝ වසා නැත්නම් එන්ඩෝලියම් අපි කියවනේ අර පටලණය ගහණේ කොටසක් කියලා. එහෙම චලනය වෙද්දී මොකද වෙන්නේ? අපි කිව්වා මේ ටෙක්ටම් පටලය කියන එක අචලයි. එතකොට මේ සෛල චලනය වෙන්නේ මේ ටෙක්ටම් පටලය දෙසට නැත්නම් ටෙක්ටම් පටලයට එරෙහිව. එතකොට මේකේ තියෙන රෝම සෛල මොකද වෙන්නේ? මේ ටෙක්ටම් පටලයේ වැදිලා නැමිලා යනවා. මේක හාගයට එනවා. ඒ වගේම නැමී යනවා. එතකොට අන්නේ ක්‍රියාව වෙද්දී මේ සෛල ශ්‍රවණ සංවේදී අර රෝම සෛල නැත්නම් කර්ණ ශංක රෝම සෛල උත්තේජනය ඒ උත්තේජනය වුණාම එතනින් අර අපේ ආපු ශක්තිය ක්‍රියා විභවයක් නැත්නම් ස්නායු ආවේගයක් බවට පත් කරනවා. එතකොට අන්න එහෙම ඇති කළා මේක විද්‍යුත් ආකාරයට පරිවර්තනය කරාම එතකොට මේකට අපි කියවනේ මේ ශ්‍රවණ සංවේදී සෛල වලට ස්නායු සැපවීමක් තියෙනවා. එතකොට මේ ස්නායු වල අනුශාසිකා මගින් මේ ආවේගය ලබාගෙන ඒක තමන්ගේ සෛල දේහය ඔස්සේ අක්ෂණ වලට පවරා දෙනවා. එතකොට මේවා අක්ෂණ දිගේ ප්‍රචාරණය මේ වෙන අක්ෂණ ටික එකතු වෙලා තමයි අපේ ශ්‍රවණ ස්නායුව හදලා ඒක අපේ කනින් පිට වෙන්නේ. එතකොට මේ ශ්‍රවණ ස්නායුව අපේ තලමස ඔස්සේ මොළයේ ශ්‍රවණ සංවේදී ප්‍රදේශය නැත්නම් බාහිකේ අදාළ ප්‍රදේශ අංගන සංවේදී ප්‍රදේශය මේක තියෙන ඇතන අපේ අන්තර්ක කණ්ඩිකාවේ මෙන්න මේකට ගිහිල්ලා ඒ ප්‍රදේශයේ උත්තේජනය වුණාම අපිට ශබ්දය ඇසීම සිදු වෙනවා. ඊට පස්සේ අපේ සංගාමී ප්‍රදේශයට ගියාම මේ හඬ හඳුනා ගැනීම සිදු වෙනවා. ඒකට අපි තව දෙයක් මුලේතනදීම කතා කළා ශ්‍රවණය සම්බන්ධ ප්‍රතීක තියෙනවා. ඒ වගේම මේවා ඉන්ටග්‍රේට් කරන්න, ඒ කියන්නේ සංකලනය කරන්න මේ ආවේග ඊට අමතරව අපේ මැද මොළයේ දායකත්වයක් තියෙනවා ඒකේ. පොඩි කොටසක් මේකට ඇඩ් කරොත් දැන් මේ ක්‍රියාව වෙලා සෛල ටික උත්තේජනයන මොළයට පණිවිඩය දක්වා යන කතාව අපි කතා කරන්නේ. ඊට පස්සේ මේ තරල තරංගය අපි කිව්වා මේ අපේ අලින්ද නාලයයි කර්ණ පටහනාලයයි දෙක එකිනෙකට සම්බන්ධ වෙනවා කියලා මේකේ තරලය එකිනෙක හා සංතතික වෙනවායි කියලා. ඒ වගේම අපි කිව්වා කර්ණ පටහනාලය අනිත් පැත්තෙන් ඒක කෙලවර වෙන්නේ ගිහිල්ලා ගෝලාකාර ගවාක්ෂයෙන්. එතකොට අර තරල තරංගයේ ඇති වෙච්ච පීඩනය මේ දිගේ කර්ණ පටහනාලය ඔස්සේ ගිහිල්ලා අවසානයේ ගෝලාකාර ගවාක්ෂය කම්පණය කරමින් මේ ආවේගය හදලා අපේ උත්තේජය ලබා දුන්නාට පස්සේ මේක අනිත් පැත්තෙන් මේ තරල තරංග මෙහෙම කෙලවරටම ගිහිල්ලා ගෝලාකාර ගවාක්ෂය කම්පණය කරමින් නැවත ඒ ගෝලාකාර ගවාක්ෂය හරහා මේ කාර්යාවලියෙන් පස්සේ ඒ තරංගය නැත්නම් ඒ ශක්තිය මැද කන වෙත මුදා හරිනවා. එතකොට අපේ අර යුෂ්ඨේගිය නාලය කියන කෙනා කරේ අර පීඩන සමාන කළ කර්ණ පටහා පටලයේ දෙකොස කර්ණ පටහා පටලයට අර රබම් පටලයට අපේ මේ කම්පණය වීමට ඊට සලස්වපුයි. හොඳයි. එහෙනම් ඔන්න ඔය ටික කිව්වම සම්පූර්ණයෙන්ම කතාව සම්පූර්ණයි අපේ ශ්‍රවණය සමග. ඊළඟට අපිට තියෙන්නේ කන සමතුලිතතාවය සඳහා වැදගත් වන ආකාරය පැහැදිලි කරගන්න. හොඳයි. දැන් අපි කතා කරන්න යන්නේ අපේ කන අපේ සමතුලිතතාවය නැත්නම් බැලන්ස් එක සඳහා වැදගත් වෙන විදිහ. දොඩවාදී හරින් වීඩියෝ එක අපේ මස්තිෂ්කය ගැන කතා මොළය ගැන කතා කරපු තැන අපි දැක්කා අපේ ප්‍රධානව දේහ ඉරියව් හා සමබරතාවයේ සමතුලිතතාවය සඳහා වැදගත් වෙන්නේ නැත්නම් පාලනය කරන්නේ අපේ අනු මස්තිෂ්කය මගින් කියනවා. එතකොට මේ අනු මස්තිෂ්කයට මේ පාලනය සඳහා අවශ්‍ය තොරතුරු sannivedanaya කරන්නේ මේ තොරතුරු ප්‍රතිග්‍රහණය කළ ඒ සංවේදන අරන් යන්න ප්‍රතිග්‍රහණය කිරීම කරන්නේ මෙන්න මේ යාන්ත්‍ර ප්‍රතිග්‍රාහකවල. එතකොට ඒව පිළිගන්නේ කන. එතකොට අපේ සමතුලිතතාවය සඳහා වැදගත් වෙන මෙවැනි ප්‍රතිග්‍රාහක නැත්නම් මේ සංවේදී සෛල කාණ්ඩ තියෙන්නේ ප්‍රධානම ඇතුළු කනේ අපි අර කතා කරපු අර්ධ චක්‍රාකාර නාල තුනේ ඒ වගේම තුම්බිකාව සහ මඩිච්චියෙන් හැදිච්ච අපේ අලින්දය නැත්නම් අලින්ද උපාංගය. එතකොට මේ වයින් ලබා දෙන්නේ ඇත්තටම අපේ අවකාශයේ අපේ හිසේ පිහිටීම පිළිබඳව තොරතුරු. තමයි අපේ ඒ අදාළ අනුමස්තිෂ්කයේ ප්‍රදේශවලට මේ යාන්ත්‍ර ප්‍රතිග්‍රාහක මගින් ලබාගෙන ඒ තොරතුරු ක්‍රියාවිභවයකට පෙරලලා අපේ මොළයට නැත්නම් ස්නායු ආවේගයකට පෙරලලා අපේ මොළයට යනවා.
එතකොට ඒකෙත් මේ දෙකමකින් ඒ කියන්නේ අර්ධ චක්‍රාකාර නාලමකින් එක කොටසකුත් අනෙක් කොටස සිද්ධ කරන්නේ අපේ අලින්දය මගින්. එතකොට අලින්දය මගින් තමයි අපේ ගුරුත්වයටයි ඊට පස්සේ රේඛීය චලනයේදී ගුරුත්වයටයි සාපේක්ෂව හිසේ පිහිටීම පිළිබඳව තොරතුරු අපේ අනුමස්තිෂ්කයේ වැත්තට යවන්නේ නැත්නම් අපේ මොළයේ වෙත යවන්නේ. ඊට පස්සේ අපි කතා කරපු අර්ධ චක්‍රාකාර නාල තුනෙන් තමයි කෝණික චලනයේදී කියන්නේ කරකැවීමකදී වත් අපේ හිසේ පිහිටීම පිළිබඳව නැත්නම් කෝණික චලනය පිළිබඳව තොරතුරු සංජානනය කරලා අපේ මොළයේ අදාළ ප්‍රදේශ කරා යවන්නේ. ඒ තොරතුරු අනුව තමයි අපේ සමබරතාවය නැත්නම් බැලන්ස් එක පවත්වාගෙන යන්නේ අනුමස්තිෂ්කය ප්‍රධාන වෙන්නේ. එතකොට අපි මුලින්ම එහෙනම් මේ අපි කතා කරපු අර අලින්දයේ කතාව. ඒ කියන්නේ අලින්දය වැදගත් උනේ අපිට ගුරුත්වයට රේඛීය චලනයටයි අදාළව හිසේ පිහිටීම පිළිබඳව තොරතුරු ගන්න. එතකොට අලින්දය කටයුතු කරන ආකාරය කතා කරමු. එතකොට මේ අලින්දයේ තුම්බිකාවේ අර අපි කියපු මඩිච්චේ කියන දෙකේම තියෙන සංවේදී සෛල විශේෂ රෝම සහිත සංවේදී සෛල ගොනු ප්‍රදේශ තියෙනවා. ඒ හැදිච්ච විශේෂිත ප්‍රදේශ අපි හඳුන්වනවා මැකියුලා. අර හරියට අර කනේ කෝටි අවයවය වගේ මේව ඕගනයිස් වෙලා හැදිච්ච ප්‍රදේශ වලට අපි කියනවා මැකියුලා. එතකොට මේ මැකියුලාවක් ගත්තොත් ඇත්තටම ආධාරක සෛල තියෙන සපෝට් එකට අර කනේ අර කෝටි අවයවය වගේම ඊට අමතරව අපේ අර විශේෂ ප්‍රතිග්‍රාහක වෙච්ච සෛල තියෙනවා. ඒවා අපි රෝම සෛල නමින් හඳුන්වනවා. මොකද මේවයි අර නිදහස් පෘෂ්ඨයේ රෝම දකින්න පුළුවන් නිසා. එතකොට මේ සෛල වලට ස්නායු සැපයීමක් තියෙනවා. එතකොට මේ ස්නායු වල තියෙන අනුශාසිකා මගින් මේ උත්තේජනය වුණාම ක්‍රියාවිභව නිපදවල ඒ තොරතුරු ලබාගෙන ඒවා මොළය වෙත මේවයි ස්නායු වල අක්ෂණ එකතු වෙලා අවසානයේ හදන මේ තොරතුරු අපේ අනුමස්තිෂ්කය හා මොළය වෙත ගෙන යන අර අටවන කපාල ස්නායුවේ වෙස්ටිබියුලර් නර්ව් කියන පාර්ට් එක. එතකොට අපි කතා කරොත් මේ සම්පූර්ණ විදිහේ තමයි මැකියුලාවක්. එතකොට මේ තමයි අර මේ කොටස හදන ස්නායු තන්තු වල එකක. ඊට පස්සේ අපි ගත්තොත් මේකේ මේ සෛල වලට ඉහළින් ප්‍රදේශයේ තියෙන ජෙලි වගේ ද්‍රව්‍යයක්. ඒ ජෙලි ද්‍රව්‍යයේ තියෙන අපි කර්ණාශ්මය කියලා හඳුන්වනවා. මේවා කැල්සියම් කාබනේට් වලින් හැදිලා තියෙන්නේ. කර්ණාශ්මය කියලා හඳුන්වන කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච කුඩා අංශු නිකන් වැලි කැට වගේ මේ ජෙලි වගේ ද්‍රව්‍යයක් ඇතුලේ මේවා තියෙනවා. එතකොට අපේ රෝම සෛල මේ ජෙලි වගේ ද්‍රව්‍ය තුලින් මේ කර්ණාශ්මය දෙසට යොමු වෙලා තියෙනවා. ඕක තමයි අපේ මැකියුලාවක සාමාන්‍ය ව්‍යුහය. එතකොට මේක වටා මේ අපි කතා කරන මේ තුම්බිකාවයි මඩිච්චියයි ඇතුලේ අපේ පරිවසා තරලයෙන් පිරීලා තියෙනවා. එතකොට දැන් මම මෙහෙම ඉඳලා මේ අප්රයිට් පොසිෂන් එකනේ කෙලින් බලාගෙන මම බෙන්ඩ් ෆෝවර්ඩ් මගේ ඔළුව පල්ලෙහාට නැහැ. ඔබට පේනවා මගේ කනේ පිහිටීමක් වෙනස් වුණා. එතකොට ඒ අනුව අපේ අර පරිවසා තරලයක් මේ කුටීරවල තියෙන තමන්ගේ පිහිටුම වෙනස් වෙනවා. ඒත් සමගම මෙන්න මේ අපේ අර කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච කර්ණාශ්මය ගුරුත්වයට අනුව පල්ලෙහාට තල්ලු වෙනවා. මේව තිබුණු කර්ණාශ්මය පල්ලෙහාට තල්ලු වෙනවා. එතකොට මේ තල්ලු වීමේදී මෙන්න මේ අපි කතා කරපු රෝම සෛල මතට මේ කර්ණාශ්මය තෙරපෙනවා. එතකොට මේ රෝම සෛල නැවීමකට ලක් වෙනවා. එතකොට නැවීමකට නැත්නම් ඇදීමකට ලක් වෙනවා. එහෙම ලක් වෙද්දී මේ රෝම සෛල උත්තේජනය වෙනවා. ඒ උත්තේජනයේ ප්‍රතිඵලයක් ලෙස ස්නායු ආවේගයක් නැත්නම් ක්‍රියාවිභවයක් ඇති වෙනවා. එතකොට මේ සම්බන්ධිත ස්නායු ඔස්සේ මේ අටවන කපාල ස්නායුව හරහා අපේ අනුමස්තිෂ්කයේ අදාළ ප්‍රදේශයට මේ ආවේගය රැගෙන යනවා. එතකොට ඒකට ගියාම මේක අඳුර ගන්නෝ මේ පිහිටීම අනුව ඒ අනුව අපේ බැලන්ස් එක සඳහා අවශ්‍ය පියවරවල් ටික ගන්න. එතකොට ඕනෝක තමයි අපේ අලින්දය වගේ අපේ රේඛීය චලනයේදී ඒ වගේම ගුරුත්වයට අනුවයි අපේ දේහ චලන බැලන්ස් කරන අපේ දේහයේ සමබරතාවය රැක ගැනීමට ආවේග අනුමස්තිෂ්කයේ වෙත යවන විදිහ. හොඳයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අපේ අර අර්ධ චක්‍රාකාර නාලමකින් කෝණික චලනයේ මේ ආවේග හදන විදිය සහ ඒවා යවන විදිය. හොඳයි. ඊළඟට අපි යන්නේ කෝණික චලනයේ ඒ හිසේ පිහිටීම පිළිබඳව තොරතුරු කොහොමද අපේ අර්ධ චක්‍රාකාර නාල ලබාගෙන ස්නායු ආවේග ඇති කරලා ඒක මොළයට අරන් යන්නේ කියලා කතා කරා. එතකොට මේ කෝණික චලනයක් කියන්නේ අපිට කරකැවීමක් වගේ දෙයක්
මේවා සලකන්න පුළුවන්. එතකොට අපේ අර අර්ධ චක්‍රාකාර නාල තුනක් අපි කිව්වා එකිනෙකට ලම්බක තල තුනක තියෙන ඒවයි මූලය බැගින් ඉන්න තියෙනවායි කියලා කිව්වා. එතකොට අපි කිව්වා පූර්ව අපර සහ පාර්ශ්වික පටලමේ අර්ධ චක්‍රාකාර නාල තුන තමයි ඒවයි නම් කිව්වේ. එතකොට මේවා අර ඉදිවිච්ච මූලයේ තියෙනවා මේ සංවේදී රෝම සහිත සෛල එකතු වෙලා හැදිච්ච ගොනු. මේක නිකන් හරියට ගොටුවක් වගේ මේකේ තියෙනවා ජෙලිමය ද්‍රව්‍යයකින් හැදුණු වැස්මක් නැත්නම් ගොට්ටක්. අන්නේ ගොටුව තුලට රෝම නිරාගිල නැත්නම් ගොටුව දෙසට යොමු වෙච්ච රෝම සහිත අර රෝම සෛල තියෙනවා. මේකේ සපෝට් එකට ආධාරක සෛලත් තියෙනවා මේ සෑම අර්ධ චක්‍රාකාර නාලයේ. එතකොට මේ රෝම සෛල වලට ස්නායු සැපයුම තියෙනවා. එතකොට මේ උත්තේජනන ක්‍රියාවිභව වලට හැරුවම ස්නායු ආවේග අරගෙන යෑම සඳහා අටවන කපාල ස්නායුව ඒ කොටසක් සාධන. එතකොට අපි දැන් මෙහෙම කරකැවීමක් සිද්ධ වෙද්දී ඒ කුටීරේ නැත්නම් මේ අර්ධ චක්‍රාකාර නාලවල තියෙන පරිවසා තරලයයි අන්තෝවසා තරලය. ප්‍රධානම අන්තෝවසා තරලය කම්පණය වෙනවා. අපි ඒ කියන්නේ මේක චලනය වෙනවා. ඒ චලනය වෙන්නේ අපි චලනය වෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට. අපි මෙහෙට ගියොත් අන්තෝවසා තරලය අනිත් පැත්තට චලනය. ඒතර මේ මම නිල් පාටින් දක්වලා තියෙන්නේ අන්තෝවසා තරලය. ඒතකොට දැන් මේ වෙලාවේ කරකින් නැති වෙලාවදී එතකොට අපි හිතමු අපි මෙහෙට පැත්තට කරකුණා කියලා. එතකොට අපි අන්තෝවසා තරලේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත වෙන මේ පැත්තට කරකවනවා. මේ අන්තර්වසා තරලයේ කම්පොස්ට් කැරකෙද්දී අර මං කියන්නේ ජෙලටිනීමේ වැස්ම ජෙලිමේ වැස්ම නැත්නම් ගොටුව තිබුණානේ. ඒකට මේ ගොටුවත් මේ පැත්තට චලනය වෙනවා. ඒ චලනය වෙන්නේ මේක දෙසට නිරා ගියපු මේ රෝම සෛල වල රෝම ටිකක් ඇදගෙන. එතකොට මොකද වෙන්නේ? මේ රෝම සෛල උත්තේජනය වෙනවා. ස්නායු ආවේග ඇති කරනවා. ඒ ස්නායු ආවේග අපේ මොලේ අදාළ ප්‍රදේශයට නැත්නම් මස්තිෂ්කයේ පැත්තට ගියාම අපි ඒ කෝණික චලනය හඳුනා ගැනීම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට තමයි අපේ කණේ අර්ධ චක්‍රාකාර නාල තුන කෝණික චලනයන් හඳුනා ගැනීම සඳහා වැදගත් වෙන්නේ. එතකොට ඒ සමගම අපි මිනිසාගේ කණේ ව්‍යුහය සහ කෘත්‍ය සම්බන්ධව කතා කරන මේ වීඩියෝව අවසන් කරනවා. එතකොට මේ සඳහාත් ඔබට වැඩිදුර තොරතුරු අපේ ජීව විද්‍යාව සම්පත් පොත පරිශීලනය කරලා අදාළ කොටස පරිශීලනය කරලා ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ මේ වීඩියෝ සම්බන්ධව ඔබගේ අදහස් යෝජනා ආදී තිබේ නම් අපිට කමෙන්ට් එකකින් දක්වන මෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලලා සිටිනවා. එහෙනම් අදට පාඩම අපි මෙතනින් ඉවර කරමු. ස්තුතියි.